शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं මූලාසනයේ වැඩ ඉන්න අතිගෞරවනීය කොසොතේ අරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් වූ බුද්ධගයා භූමියේ සිට සිදු කරන ලබන ධර්ම සාකච්ඡාමය මේ වැඩසටහනේ 6 වෙනි දවසේ සන්ධ්‍යා කාලයටයි අපි දැන් එළඹ තිබෙන්නේ. ඉතින් අද උදෑසන කාලයේදීත් අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සූත්‍රානුසාරයෙන් ඒ ධර්මයේ ගැඹුරු තැන් ගවේෂණය කරමින් පහදා දෙන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේදීත් අපි උන්වහන්සේට ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සූත්‍රානුසාරයෙන් පහදා දෙන හැටියට අපි උන්වහන්සේගෙන් নমස්කාර පූර්වක ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කවුරුත් ආරාධනා කිරීමක් සැටියට සාදුකාරයක් පවත්වමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි පින්වත්නි, අපි මේ උදෑසනින් ආරම්භ වුණේ අද මේ අපි වටහා ගන්නා වූ මේ ධර්ම මාර්ගය පිළිබඳව, එහි වැඩිම පිළිබඳ කොහොමද අපි කරුණු කාරණා වටහා ගන්නේ, හඳුනාගන්නේ කියන එකට. ඉතින් අපි උදෑසන මේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියන අවස්ථාව පිළිබඳ කරුණු කාරණා ටිකක් සිහිපත් කරා. අපේ ආනන්දහරුද්ද මතක් කළා මේකට සත්පුරුෂ භූමිය කියලා භූමියක් ගැන කතා වෙනවා. ඒක ගැන ටිකක් පැහැදිලි කරගන්න ඕනේ කියලා. ඔක්කත් මේ ඔක්කාන්ති සංයුත්තේ තියෙනවා සඳහන් වෙලා. දැන් අපි කතා කරා කොයි විදිහේ කරුණු කාරණා පිළිබඳ පිළියෙලවීමක් තියෙන කෙනෙක්ද සද්ධානුසාරී වන්නේ සහ ධම්මානුසාරී වන්නේ කියලා. එතකොට ඒ කාරණා ගැන කියනකොට ඒ කරුණ වලින් සමන්විත වෙනකොට ඔක්කන්තෝ මොකද වීතිවත්තෝ පුතුජන භූමියෙන් ඔක්කන්තෝ සප්පුරිස භූමිය කියලා එතන සඳහන් වෙනවා. පුහුදුන් භූමිය ඉක්මවලා සත්පුරුෂ භූමියට පත් වෙනවා කියලා. එතකොට මේ ඔය සත්පුරුෂ භූමිය කියලා කියන්නේ එතකොට එයා පුහුදුන් නොවේ කියන එක එහි තියෙනවා සඳහන් වෙලා නේ. දැන් ඔය ඔතනින් කියවෙන්නේ සත්පුරුෂ භූමිය කියලා වෙනම එකක් කියලා මට ඉස්සර හිතලා තිබුණේ. මට පස්සේ තේරුණා ඒක වෙනම නෙවෙයි, ඔය ආර්ය භූමියම තමයි. දැන් අපිට සූත්‍රවල හම්බෙනවා මේ අර මොකද්ද
අරියාණං අදසාවි අරිය ධම්මස්සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ කියලා. ඒකම සප්පුරිසාණං අදසාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ඒ විදිහට තියෙනවානේ. ඒක අපි වෙනත් කරුණු කතා කරනකොටත් ඒ ව්‍යවහාරය අපිට මේ සාකච්ඡා වැඩපිළිවෙලේදී පෙනුණානේ. අන්න ඒ නිසා මේක විශේෂ මේ ආර්ය සත්පුරුෂ කියලා ප්‍රභේදයක් නැහැ. නමුත් අර මේ ඔක්කාන්ති සංයුත්තේ මේක සත්පුරුෂ භූමියෙන් ඔක්කාන්තෝ කියලා තමයි තියෙන්නේ. දැන් ඔය සමහර තවත් සූත්‍රවල තියෙන ඔක්කාන්තෝ සම්මත්ත නියාමං කියලා. සම්්‍යක්ත්ව නියාමය. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙනවා කියන එක තමයි ඒ සම්මත්ත නියාමයට ඔක්කන්තෝ බැස ගන්නවා කියලා තියෙන්නේ. ඉතින් අර පවතුණු පොහොදුන් චින්තන රටාව ඉක්ම වූ ස්වභාවයක් මෙතන තියෙන්නේ කියන එක තමයි පැහැදිලිවම ඒ ගැන කියවෙන්නේ. ඒ නිසා ඒ කාරණේ අපිට සිහිපත් කිරීම ගිලිහි ගිහින් තිබිච්ච හින්දා මං හිතන්නේ මතක් කරේ මේකත් අපි සඳහන් කරොත් හොඳයි කියලා. ඉතින් ඊළඟට දැන් අපේ සිත සාමාන්‍යයෙන් ඉතින් හැමදේම මොකක් හරි දැන් අපේට නිමිති වෙන සියලුම දේවල් තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා කියන්නේ නිස්සරය කරනවා කියන එකද. චලිතය ඉතින් එතන තියෙනවා. මොකද ඒක නිස්සර වෙන තැන චලිතය සිද්ධ වෙනවා. චලිතය ගැන කියනකොට මොකද්ද අපි දැනගන්න ඕන ගන්න. චලිතය වෙනවා කියන්නේ නිස්සිතස්ස චලිතං. දැන් කොහොම හරි තණ්හා මාන දිට්ඨි වෙනවනේ. දැන් චන්දරාගයට වැටෙනවා නම් ඒකටනේ තණ්හා කියන්නේ. ඒක තමයි අර මාන කියලා කියනවා දිට්ඨි කියලා කියනවා. ඔය හැම එකටම අපි අහු වෙනවනේ. එතකොට මේ අපි අනිශ්චිතස්ස චලිතං නිස්සරයක් එහෙම නැත්නම් අපිට චලනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික පැත්ත දැන් අපි භෞතික දෙයක වුණත් ගම යමක් හේතු කළොත් යමකට ඒ හේතු කරපු එක සැලෙනකොට මේ හේතු වෙලා තියෙන එකත් සැලෙනව නේද? ආන් ඒ වගේ මේ අපේ මනසත් මේ ලෝකයට සැලෙනවලු. දැන් මේක මට මතක් වුණේ ඒකයි. මේ හොඳ සූත්‍ර ධර්මයක් චූල තණ්හා සංකේ සූත්‍රයේදී අපේ මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න සක්‍ර දේවේන්ද්‍රය ආවයි කියනවානේ. සක්‍ර දේවේන්ද්‍රය ඇවිදිලා ඇහුවා මේ ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ මේ භික්ෂුවකගේ ජීවිතය භික්ෂුවකගේ ප්‍රතිපදා මාර්ගය ගැන කොයි විදිහෙන්ද මේ තණ්හා ගිනින් තෘෂ්ණාමාන දිට්ඨින් වලට වැටෙන එක නොඇටි මිදුණු සිතක් වෙන්නේ කොහොමද කියලා ඇහැව්වා. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍රයාට අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දුන්නා. ඒකට ඉද දේවානමින්ද බික්කුණෝ සුතං හෝති. දැන් භික්ෂුවක් වුණාම කියලා කවුරුත් ධර්ම මාර්ගය යන කෙනා අහලා තියෙනවා සබ්බේ ධම්මානාලං අබිනිවේසාය කියලා. හැම දෙයක්ම හැම ධර්මයක්ම අබිනිවේසයට සුදුසු නැත. අබිනිවේස කියලා කියන්නේ මොකක්ද? අබිනිවේස කියලා කියන්නේ වෙසසින් වැදගෙන රිංගා ගැනීම. අපේ සංකල්ප වලට අපේ කෙලෙස් වලට අපේ ඕනෑ එපාකම් පිළිබඳ අදහස් වලට අපේ තෘෂ්ණාමාන දිට්ඨියට අපි වැද ගන්නවානේ. අබිනිවේස කරනවා. අබිනිවේස කරනවා කියලා කියන්නේ ඒකයි. මේ ඒවංචතන් දේවානන්ද බික්කුණෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායති. දැන් අපි මේ ශාසන මාර්ගයේ යන කෙනෙක් අහලා තියෙනවා හැම ධර්මයකටම
වැද ගන්න හොඳ නෑ. ඔය ධම්ම කියලා කිව්ව එක දැන් තේරෙනවනේ. Tamanට දෙයක් වූ දෙයක් කරගන්න ඕනේ සලායතනික අත්දැකීම් ඔස්සේ මේ උපාදාන කරගත්තාම ඒක දෙයක් වෙලා ඉවරයි. දෙයක් වුණාම වැද ගන්නකොට ඒ දෙයක් කරගත්තදී හෙලෙනකොට අපිත් හෙල්ලෙනවා කියන එක මේ කියන්නේ. දැන් අපිත් කැළඹෙනවා. සබ්බේ ධම්මා නාලංගම. ඒ නිසා කිසි දෙයකට වැද ගන්න හොඳ නැහැ. සෝ සබ්බන් ධම්මං අභිජානාති. ඒ නිසා අපි ධර්ම මාර්ගය යන එක්කෙනා මේ හැබ ධර්මයක්ම සංජානාති මට්ටමින් හිතන්න ගන්නෙ නැහැ. අභිජානාති විශේෂ නොනින්ම ගන්නවා. සබ්බන් ධම්මං අභිඥාය. හැම දෙයක්ම විශේෂ දැක්මකින් ඒ කියන්නේ ඒවායේ සමුදය නිරෝධය දකිනවා. වෙන මොනවද තියෙන්නේ සමුදය නිරෝධ වෙනවට හැරෙන්න සබ්බන් ධම්මං අභිඥාය සබ්බන් ධම්මං පරිජානාති. දැන් ඒ පරිජානාති කියන්නේ පිරිසිඳම දැනගන්නවා. ඒක ඉතින් රහතන් වහන්සේ තමයි ඒ කියන්නේ. ඒක සබ්බන් ධම්මං පරිඥාය ඒ සියලුම ධර්මයන් පිරිසිඳ දැනගත්තාන් පස්සේ යංකින්ච වේදනං වේදී සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සුව දුක් නොදුක් නොසුව කවර වේදනාවක් වත් සෝ තාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති. එතකොට එසේ දක්නා වූ තැනැත්තා අනිච්චය දකිමින් ඉන්නවා දකිනවා වාසය කරනවා විරාගානු වෙන්වීම වශයෙන් දකිනවා. ඔය විරාග කියන එකේ තියෙනවා මේ වෙන්විලා කියන්නේ මැකිලා යනවා වගේ කියන තේරුම. ඊළඟට නිරෝධානුපස්සී නිරුද්ධ වෙලා යනවා. පටිනිස්සග්ගානුපස්සී අතහැරලාම යනවා. ඔක්කොම ඉවරයි. සෝ තාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරන්තෝ විරාගානුපස්සී විහෙරන්තෝ නිරෝධානුපස්සී විහෙරන්තෝ පටිනිස්සග්ගානුපස්සී විහෙරන්තෝ නචකින්ච ලෝකේ උපාදීයති කියන එක වෙන්නේ ඕන් උතර තමයි. දැන් සතිපට්ඨාන සූත්‍රය කියන විදිහට. ඒ කියන්නේ දැන් මේකේ අල්ලන්න කිසිම දෙයක් නැහැ. දැන් ඔය තියෙනවනේ අහලා තියෙන සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා සංඥාවක් තියෙනවා කියලා. දැන් අපිට සබ්බ ලෝකයේ මේන්නේ නැත්තම් මොනවට හරි අපි අබිරතියක් තිය ගන්නවනේ. දැන් මේක කවදා හරි ඉවරයි. දැන් බුදුහාඳුරෝ සිද්ධාර්ථ අපේ ගෞතම බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකේ මම බුදු වෙන්න ඕන කියන අභිරතියවත් නැති වෙන්න එපා. ඒ තමයි අර ඔක්කොම මේ මගේ සම්මස්ලී ඇටනහර වියලේවා කියලා අර මහා පදන් වීරියක් වඩන්න. ඒක මේ කාය ජීවිත පිළිබඳ අපේක්ෂාවන් අත්හැරලම කරන අතහැරීමක් තියෙනවා. එතනදී ඌමනා දේවල් මේ නෑ මේ ටික නම් ඉතින් ඔහෙ තියාගන්න පොඩ්ඩක් අදසියට ඕන වෙනවනේ. කීකේ කොච්චර දේවල් තියෙනවද දැන් අපි මේ ලෝකේ ඉන්නකොට. ඉතින් ඕක මේ ගැඹුරේදී තමයි ඔය අතහැරීම වෙන්නේ. අපි දැන් කතා කරලා තියෙනවනේ ප්‍රතිපදාවේ හැටි නේද? අනුභුබ්බ කියන්නේ අනුභුබ්බ සික්ඛා කියලා. දැන් මේවල තියෙන වචන නිසා මම එහෙම කියනවා පැහැදිලි කරලා. නිරෝධානුපස්සී විහෙරන්තෝ පටිනිස්සග්ගානුපස්සී විහෙරන්තෝ නචකින්ච ලෝකේ උපදී. අනුපාදියං න පරිතස්සති. එතකොට ඒ උපාදානය ඉවරම වුණාන් පස්සේ තමයි න පරිතස්සති තැති ගැනීමක් නැත්තේ. අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායති. තැති ගැනීම නැත්තේ ප්‍රත්‍යාත්ම වශයෙන්ම දැන් තමයි තෙමේම පිරිනිවීමටපත් වෙනවා. කීනා ජාති වුසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් අපරංිත්තත්තායති පජානාති. එත්තාවතාකෝ දේවානමින්ද භික්ඛු සංකිත්තේන තණ්හා සංකේ විමුක්තෝ හෝති. ඔන්න උපමනකින් දේවානමින්ද සක්‍ර දේවේන්ද්‍රයාට අමතලා කියනවා කෙටියෙන් තණ්හා සංකේ විමුක්තිය ඔන්න ඕකයි කියලා. ඒක අත්‍යන්ත නිට්ටෝ. ඒක කියන්නේ ආයේ ඉතින් ඉතිරියක් නැතුව ඔක්කොම මේ සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවට ගියා. අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත
අච්ඡන්ත බ්‍රහ්මචාරී. එතකොට මේ බඹසරේ වුණත් ඔය අරමුණෙන් බඹසර පරිසමාප්තියට ගියා. පිරිපුන් බඹසරක් එතකොට. අච්ඡන්ත පරියෝසාන. තවත් අවසානයක් නැහැ කෙලවරම තමයි ඒ. සෙට්ටෝ දේව මනුසාන. සියලු දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයි. දැන් අපිට වඩා ලස්සනට දැනෙන සෙට්ටෝ ශ්‍රේෂ්ඨෙක් වෙන්න පුළුවන් කියන එක. මොකද මමත්වයේ ඉහළට පයින් එක ගැන හොයන්නේ. මේ සෙට්ටෝ දේව මනුසානන් කියනකොට දෙවි මිනිසුන් කිසි කෙනෙකුට අයිති නැති ස්වභාවයක්. ඒ ස්වභාවය දෙවි මිනිස්සු මේ ලොකුවට බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි. දැන් ඉතින් ඔය පැහැදිලි නේද ඒක? ඔය ටික කියලා අහලා සක්‍ර දේවේන්ද්‍රයෝ සක්‍ර භවනට ගියා. මේ ටික දැනගෙන අහගෙන ඊට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේට හිතෙනවා මේ පුද්ගලයා මේක අහගෙන ගියාට මේක තේරුණාද දන්නේ නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් බලන්න ඕන කියලා උන්වහන්සේත් සක්‍ර භවනට වැඩියා. ඉතින් සක්‍ර භවනට වඩිනකොට සක්‍ර දේවේන්ද්‍රයා හිටියේ දිව්‍යමය සංගීත සංදර්ශනයක නරඹමින්. දිව්‍යමය තූර්යනාද ඇති දිව්‍යමය සංගීතය ඇති විවිධ ප්‍රසංගයක් නරඹමින් ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා දැක්කා. මුගලන් හාමුදුරුවෝ අර ඔක්කොම වැඩ නවත්තලා වඩින්න ඔබ වහන්සේ වැඩි එක හරි හොඳයි කියලා ඉතින් කතා කරලා හැබැයිට මේ ඔබතුමා දවසක් මේ බුදුහාමුදුරන්ගෙන් මේ අහගෙන ආව නේද ධර්මයක්? ඔව් මොකද්ද ධර්මය? මට නම් ස්වාමීනි දැන් මතක නෑ. අපිට ඉතින් දෙවි චාතුරු මහරජික තාවතින්ස දෙවියන් අතරත කොච්චර වැඩ රාජකාරීද මතක නෑ. ඒක නෙවෙයි ස්වාමීනි. අපි යන්ද මං සුරාසුර යුද්ධයේදී දිනලා හොඳ බිල්ඩින් එකක් ගොඩ නැගුවානේ. ඒකේ සන්තෝෂයට ඒකට කියන්නේ වෛජයන්ති ප්‍රාසාදය නරඹමුද? දැන් මුගලන් මහරහතන් වහන්සේට දැන් මේක නරඹන්න ඕන කොමක් නේද? ඉතින් ඒ වුණාට උන්වහන්සේ කිව්වා දැන් ඉතින් ආගන්තුක මට්ටමේන්නේ. කවන්නේ බලමු ඔය අපි දැන් ඉතින් ඔන්න එකගෙන යනවා. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ දැකලා අර සියලුම දිව්‍ය අප්සරාව තම තමන්ගේ කුළු ගෙවල් තුළට වැද ගන්නවා ලැජ්ජාවෙන් බයෙන් වගේ. ඉතින් දැන් යනවා වටේ රවුමේ ඇවිදගෙන මේක බලාගෙන යනවා. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ පුද්ගලයාට දැන් මට මේක පෙන්වන්න ඕනේ. දැන් ධර්මයේ මතක නැහැ. මෙයාට සංවේගය ඇති කරන්න ඕනයි කියලා මහපට ඇඟිල්ලෙන් අර වෛජයන්ති ප්‍රාසාදය හෙල්ලුවා. හෙල්ලනකොට අන්න නිසිතස චලිතං උනා කවුද? සක්‍ර දේවේන්ද්‍රයත් හෙල්ලුණා. ඒ විතර නෙවෙයි ඔක්කොම. මෙච්චර කවදාවත් හෙල්ලුනේ නැහැ මේක හදපු තෙක්. අද මොකද්ද මේ වුනේ? දැන් මේ භෞතික වගේ හොල්ලන්න ඕනේ මේ අර සංකල්පනේද මේ හෙල්ලුවේ. දැන් මේ හෙල්ලුනේ හොල්ලලා බැලුවේ කෙලස් නේ කෙලස් තුලින් නේද හෙල්ලීම වෙන්නේ. ඊට පස්සේ මේ දිව්‍ය අප්සරාවත් බය වෙලා ඔක්කොම බය දෙනවනේ. ඊට පස්සේ මේ මුගලන් හාමුදුරු මේ තාමත් මතක් වෙන්නේ නැද්ද අරක කියලා අර කියපු දැන් නම් මතක් වුණා. දැන් මතක් වුණා. නිසිතස මේ තියෙන්නේ නාලං අබිනිවේසායි කියන බණපදේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසායි කියන මේ මතක් වුණා. මේක නෙමෙයි බුදුහාමුදුරුවෝ අදාළේ කියලා මේක මතක් වුණා. අර හොඳ කම්පනයක් ආවමයි මතක් වුණේ එතකන්
ඕන් ඔය වගේ ඕක මේ අපිටත් ඉතින් තියෙනවා නොයෙක් ඒවා නේද? අපිට හෙල්ලෙනකොට චලනය වෙනවා අපි. නිසිතස්ස චලිතං. අනිශ්චිතස්ස චලිතං නැති. ඒක නිස්රේ නොවුනනම් මොනවා වුණත් චලනයක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් දැන් අපි හිතනවා ඉතින් මේ දේ මේ විදිහට තියෙනවනේ මේ දේ මෙහෙම වෙන්න ඕන මේ දේ මෙහෙම වෙන්න ඕන එහෙම නොවුනොත් එහෙම බලන්නකො කොයිතරම් ගැටලුද කී ප්‍රශ්න හරි මන් දන්නේ මොනවා වේද කියලා හිටන් කී අපි කියනව නේද මේකේ හරියට තේරුම් අරගෙන ඉවරයකටම පත් කරපු එක්කෙනාට සැලෙන්න මොනම දෙයක්වත් ඇත්තේ නැහැ දැන් බුදුහාමුදුරන් වහන්සේ ළඟට පැමිණිලා වැඩලා සමහර ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුහාමුදුරු වැඩ ඉන්නවනේ මතක් කරනවාමනේ දැන් නම් ඉතින් මේ මගේ මේ කාලේ ඇවිල්ලායි තියෙන්නේ ඒ නිසි කලට ආපු දේ කරන්නයි තියෙන්නේ කියලා කියනවනේ එහෙමනම් ඒක කරන්න මොකද්ද මේ වෙලා කරන්න කාලේ ඇවිල්ලා තියෙන දේ ඒක කරන්න කාලක්‍රියාව දැන් බුදුහාමුදුරන් වහන්සේ සැලසෙනවා අනේ සරියුත් තව ටික දවසක්වත් ඉන්නකෝ කියනවා මට තව මේ තියෙනවා මේකට මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තව වැඩ ටිකක් කරන්න තියෙනවා කාලය ආවනම් ඒ කාලයට අදාළ ක්‍රියාවට ඉඩ හරින්න. ඉතින් ඒ අය උන්වහන්සේලා අරහත් ඵල සමාපත්තියෙන් නාම රූපේහි සිත අපපතිට්ඨිත කරන ඔච්චරයි. අපිට ඉතින් මගේ අම්මේ මෙහෙන් ගහලා නොඑක ඉතින් මොන සැලීමක්දනේ මොකද මේ ලෝකේ සම්පූර්ණයෙන්ම සංකල්පනාමය වශයෙන් වටිනාකම් හදාගත්ත තැනක් විතරයි. ඒක දාන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ ආකල්පයකට දැන් මේකට නම් මේ මෙච්චර මේ වැඩකුත් නැහැ නේද කියලා හිතන ඇති. කට්ටියට හරි. දැන් මේ නිසිතස්ස චලිතං නේ කතා කරේ නේද කොහේක මේකනේ. අනිසිතස්ස චලිතං නැති චලිතයක් නැහැ. චලිතය අස්ති පස්සද්දී න හොති. පස්සද්දී හොති පස්සද්දී ආසති නැති න හොති. ඒ කියන්නේ තෘෂ්ණා නැඹුරු භාවයක් වෙන්නේ නැහැ. කාය පස්සද්දී චිත්ත පස්සද්දී කියලා කියන්නේ කය ඔය යන්තම් ඔය පොඩ්ඩක් සමාධි වෙනකොට තියෙන පස්සද්දී එහෙම නෙමෙයි. සම්පූර්ණ අතහැරපු කෙනෙකුට තියෙන පස්සද්දී නති අසති ආගති ගති නොහොති. අර තෘෂ්ණා නතු භාවය නැත්තම් යාමක් ඒමක් නැත. ඒ කියන්නේ මෙලෝ පරලෝ කියන සංකල්ප නැහැ. ආගති ගති ආසති චුතු උපපාතෝ ඤහෝති. චුති උපපාද දෙකක් නෑ. දැන් චුතියකුත් නැහැ නිරෝධයක් මිසක් බුදුහාඳුරන්ගේ චුත උනායි කියලා කියන්න පුළුවන් බුදුහාඳුර නිරෝධය. චුතෝපාතේ අසති. චුතෝපාත නැත්නම් මෙතනත් නෙමෙයි එතනත් නෙමෙයි. නේ වේද නහුරන්න උභය මන්ත්‍රේන. අර අනිත් කවුද මේ අපි කතා කරේ මාළුන්ගේ පුත්තහාඳුරන්ගේ සූත්‍රයේදී කවුද දාරුචීරිය හාමුදුරන්ගේ එතන කියවෙනවා වගේ. එතකොට ඒ සේවන්තෝ දුක්ඛ අසදුක්ඛ ඉවරටම ඉවරයි. දැන් ඔන්න ඔය ඒ වගේ තියෙනවා මේකේ සදා මේකේ පුහුණු වෙලා යන කෙනෙකුගේ පරිසමාප්තිය ස්වરૂපය අපි මේ කියන්නේ. තපුස්ස ගහපති සූත්‍රය. දැන් මේ අපි කතා කළේ අර ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් මේ පුහුණුව පිළිබඳව හිතපු ආකාරය, පුහුණුව පිළිබඳ නියුක්ත වෙච්ච ආකාරය, ප්‍රතිපදාව පිළිබඳ මූලාශ්‍ර කියලා කොටසක් තුනනේ තියෙනව නේද? අන්න ඒක ගන්න.
මතකද? හරිද? හම්බුණාද? ඒකේ මුල තියෙන එක අපි කතා කරා. ද්වේදා විතක්ක සූත්‍රය ගැන කතා කරේ ඉස්සර වෙලා. ඒ මුල ඒකේ මුල පළවෙනිම ඊළඟ දෙවෙනි එක තමයි තපුස්ස ග්‍රහපති. හම්බුණානේ? හරි. දැන් මේක තියෙන්නේ තපුස්ස ග්‍රහපතිතුමා බුදුරජාණන් වහන්සේ මේ උදකලාව විවේක සුවයෙන් වැඩපු අවස්ථාවක මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇවිදිලා තපුස්ස ගෘහපතිතුමා අහපු ප්‍රශ්නයක්. අයම් භන්ති තපුසෝ ගහපති එවම මොකක්ද ආනන්දේ ඒ අහපු ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිච්චා. බුදුහාමුදුරන් ළඟට මෙයාවත් එක්කගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ දැන්. මෙයාත් ඉන්නවා ආනන්ද හාමුදුරුවෝත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ තමයි මෙයා අහන්නේ. මේ තපුස්ස ගෘහපතිතුමා මෙන්න මෙහෙම කියනවා මයම්පන්ති ආනන්ද ගිහි කාමභෝගී ආනන්ද අපි ගිහි උදවිය කාමභෝගී ජීවිත ගත කරන්නේ ආනන්ද හාමුදුරන්ට. කාමාරාම කාමයට තමයි අපි ඇලිලා ඉන්නේ. කාමරතා කාම සම්මුදිතා කාමෙන් තමයි ප්‍රමුදිත වෙන්නේ අපි. තේසන්නෝපන්තේ අම්මහකන් ගිහිනම් කාමභෝගිනම් එන්නේ බඳු වූ ස්වාමීනි අපිට මේ ගිහි කාමභෝගී වන අපට කාමාරාමාණං කාමරතාණං කාම සම්මුදිතාණං කාමෙන්ට ඇලුණු කාමේහි බැඳුණු කාමෙන් ප්‍රමුදිත වන්නා වූ අපට පපාතෝ විය කායති යදිදන්නේ කම්මං නයිස්ක්‍රමයේ කියන එක ප්‍රපාතයක් වගේ තමයි දැනෙන්නේ කියලා කිව්වා. පපාතෝ විය කායති ප්‍රපාතයක් වගේ දැනෙන්නේ. මොකද හිතා ගන්න බැරි එකක්. හරිද? යදිදන් නෙක්ඛම්ම සුතම් මේ බන්තේ ඉමස්වෙන් ධම්ම විනය දහරාණං බික්ඛූණං නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දති. මම අහලා තියෙනවා ස්වාමීනි මේ ධර්ම විනයෙහි තරුණ භික්ෂුන් වහන්සේලාත් නයිස්ක්‍රමයේ සිත පහදවගෙන එහි සිත වැදගෙන ඉනොයි කියලා. ඒතං සන්තන්ති පස්සතං යදිදන් බන්තේ ඊමසින් ධම්ම විනය බික්ඛූණං බහුනා ජනේන විසභාගෝ යදිදන් නෙක්ඛම්මන්ති. එතකොට මේ තරුණ භික්ෂුන් වහන්සේලාත් මේ ශාසනයේ නයිස්ක්‍රමයේ ඇලිලා ඉන්නවා අපි දකිනවා. උන්වහන්සේලා එහි ප්‍රසාදයටපත් වෙලා එහි සෑහීමකටපත් වෙලා එහි කැමැත්තෙන් ඉන්නවා. ඒතන් සන්තන්ති පස්සත. ඉතින් ඉමස්යෙන් ධම්ම විනය බික්ඛුණා මේ ධර්ම විනයෙහි භික්ෂුන් වහන්සේලා බොහෝ ජනයාගේ පැත්තෙන් හිත බලනකොට අසදෘසයි. විසභාගෝ. සමාන නැහැ. ගෘහස්ත සමාජයේ කාමභෝගී මේ තරුණ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවය මේ ඉතින් ඕක කියන්න ගියන් පස්සේ දැන් ඒක අරයාගේ අදහස ඕක තමයි ඇවිදින්න ආනන්ද හාමුදුරන්ට ඉස්සෙල්ලා කිව්වේ. ආනන්ද හාමුදුරුවෝ දැන් බුදුහාමුදුරන්ට මෙන්න මෙයා මෙහෙම කියනවා ස්වාමීනි කියලා බුදුහාමුදුරුවෝ ඉදිරියේදී මේක කියා හිටිනවා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා ඒව මේතං ආනන්ද ඒව මේතං ආනන්ද ඒක එහෙම තමයි ආනන්ද ඒක එහෙම තමයි ආනන්ද මයි හම්පි කෝ ආනන්ද පුබ්බේව සම්බෝධාන බිසම්බුද්දස බෝධිසත්තස්සේව සතෝ වේද දෝසි මාත් බුදු වෙන්න ඉස්සෙල්ලා බෝසතකෝ හැටියට ඉන්න කාලේ මට මෙන්න මෙහෙම වුණා සාදු නෙක්ඛම්මං සාදු පවිවේකෝ කියලා නයිස්ක්‍රමෙම හොඳයි විවේකයේම තමයි හොඳ කියලා මං හිතන් හිටියා මගේ එහෙම තමයි ඒ කල්පනාව තියෙන්නේ තස්සමයිහං ආනන්ද නෙක්ඛම්මේ චිත්තන්න පක්ඛන්දති අනේ එහෙම ඉන්න උන්වහන්සේගේ සිත නයිස්ක්‍රමෙහි වැදගන්නේ නැහැ. උන්වහන්සේමයි කියන්නේ ආය වෙන කවුරුවත් නෙමෙයි. නපසීදති ඒකේ නයිස්ක්‍රමෙහි හිත පහදින්නේ නැහැ. න සම්තිට්ඨති එතකොට නයිස්ක්‍රමයේ සිටින්නේ නැහැ. පස්සතෝ කියලා කියන්නේ අර කීදියට මේ නයිස්ක්‍රම්‍ය විවේකය යහපත් කියලා දකිද්දිත් නයිස්ක්‍රම්‍යමයි යහපත් කියලා දකිද්දිත් මගේ හිත වදින්නේ නැහැ නේද?
මේ පරණ ගෝසත් කාලේ සිද්ධ ස්වභාවයක් මේ කියන්නේ. දැන් මේවා අපි දැනගන්න ඕන මේ ධර්ම මාර්ගයක් ගැන හිතනකොට. තසමයන් ආනන්ද ඒස දෝෂ. එතකොට මට හිතුණා ආනන්ද මෙහෙම. කෝනුකෝ හේතු හේතන මේ හේතු කෝ පච්චයෝ යේන මේ නෙක්ඛම්මේ චිත්තන්න පක්ඛන්දති. මගේ සිත මේ නෛෂ්ක්‍රම්‍යෙහි වැදගන්නේ නැත්තේට නොවැද ගැනීමට මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍යය මං කල්පනා කළා. තසමයන් ආනන්ද ඒස දෝෂේ. එතකොට ආනන්ද මට මෙහෙම හිතුණා. කාමේසු මේ ආදීනවෝ අදිට්ඨෝ. කාමේ ආදීනෝ මන් දැක්කේ නෑ හරියට. ඒකයි. දැක්කනම් මෙහෙම වෙන්න විදිහක් නෑ. සෝච මේ අබහුලීකතෝ. කාමේ ආදීනව දැකලා ය බහුලීකృతව මම වඩලා නෑ. මේක ඒක නැත්තම් හොඳයි කියලා දන්නව. නමුත් තාම ඇතුළත ඕනකම තියෙනවා. මේ ප්‍රතිපදාවේ යන කෙනෙකුට එන අභියෝගය. නෙක්ඛම්මේ ආනිසංසෝ අනදිගතෝ. නෛෂ්ක්‍රම්මේහි ආනිසංස මම වටහා ගත්තා මදි. නෛෂ්ක්‍රම්මේහි ආදීනව වටහා ගත්තා මදි මම. සෝච මේ අනාසේවිතෝ. එතකොට මම ඒක හරියට සේවනය කරලා නැහැ ඒ. තස්මා නෙක්ඛම්මේ චිත්තං. සෝච මේ අනාසේවිතෝ කියලා කියනකොට එතකොට තස්මා නෙක්ඛම්මේ චිත්තන්න පක්ඛන්ත. ඒ නිසා මගේ හිත නෛෂ්ක්‍රම්‍යයේ වැදගන්නේ. තස්මයිහං ආනන්දේස දෝසි. එසේ වූ මට මෙහෙම හිතුණා. සචේකෝ අහං කාමේසු ආදීනව දිස්වා තම් බහුලී කරේය. ඒ නිසා කාමෙහි ආදීනව මෙනෙහි කරන්න ඕන වරින් වර. උන්වහන්සේත් ඒ වැඩේ කළා කියලා කියනවා. ආදීනව මෙනෙහි කර. ඒ ආදීනව දැක ඒ බොහෝ කොට මෙනෙහි කරන්න ඕන. දකින්න ඕන. නෛෂ්ක්‍රම්මේහි ආනිසංස තේරුම් ගනිමින් ඒ ඇසුරු කරන්න ඕන. ඨානං කෝ පනේතං විජ්ජති යන් නෙක්ඛම්මේ චිත්තම්. එහෙම කරගෙන යනකොට නෛෂ්ක්‍රම්මේහි සිත වැද ගන්නවා, පහදිනවා, එහි සිටිනවා. එහි මේ විමුච්ඡය කියලා කියන්නේ එහි ස්ථිර වෙනවා. ඒතං සන්තන්ති පස්සතෝ. මේ නෛෂ්ක්‍රම්මේමයි යහපත් කියලා දකින කෙනාට දකිනකොට සෝකෝ අහං අපරේණ සමේන කාමේසු ආදීනවන් දිස්වා තම් බහුලමකාස. ඒ නිසා මම පසු වෙලා ඊට පස්සේ මම කාමයේ ආදීනව දැකගෙන ඒ බහුල ලෙස වැඩුවා. නෙක්ඛම්මේ ආනිසංස මම සැලකුවා. එය වැඩිපුර ඇසුරු කළා. තස්මයිහම් මේ ආනන්ද නෙක්ඛම්මේ චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති ඒතං සන්තන්ති පස්සතෝ. ඕකයි. තව ඉතින් ගොඩක් ඕකේ තව විස්තර තියෙනවා. මේ ටික විතරයි දාලා තියෙන්නේ. මේක දැම්මේ මොකටද? සද්ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අභියෝගශීලී දෙයක් තමයි කුමක්ද? නෛෂ්ක්‍රම්මේහි සිත. මොකද දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියලා මූලික සංකල්ප තුනක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි පියවර හැටියට තියෙනවා. සම්මා දිට්ඨිස සම්මා සංකප්පම් පහෝති. සම්‍යක් දෘෂ්ටිය නිරවුල් වෙනකොට, පැහැදිලි වෙලා එනකොට කාම, ව්‍යාපාද, විහිංසා කියන සිතිවිලි විතර්ක බැහැර කළ යුතුයි කියන තැනට එනවා. දැන් සාමාන්‍ය ලෝකයේ මේ කාම සම්පත්, කාම වස්තු, කාමයේ ඇසුරු කිරීම අතහල යුතුයි කියලා හිතන්න තරම් යුක්තියක් බොහෝ පෙනෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ. ඒක ධර්මයේ ඔස්සේමයි පෙනෙන්නේ. අනික් කෙනෙකුට පෙනෙන්නේ නැහැ. දැන් බඹසර ජීවිතයක් ගත කිරීමයි කියන කාරණාව ගත්තාම ඒක අභව්‍ය අස්වාභාවික දෙයක් හැටියට තමයි සාමාන්‍ය ලෝක සම්මතයේ තියෙන්නේ. ඒකට යුක්ති සහගත ආධ්‍යාත්මික පදනමක් තියෙන්නම ඕන. එතකොටයි ඒක කෙරෙන්නේ. නැත්තම් නෑ. ඒ හින්දා
මේ කාරණා කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම හේතුඵල පිබිදීමක් හැටියටමයි. දැන් මම නිවන් දකින්න ඕනේ කියන එක එක්තරා විදිහක බාධාවක්. මම නිවන් දකින්න ඕන කියන එක. හැබැයි මුලින් නැතුවත් බෑ. දැන් කොහොමදත් ඉතින් පටන් ගන්න ඕනේ මංනේ. හැබැයි ධම්මක යනකොට වෙන්න ඕනේ මමත්වයේ අඩු වෙන්න ඕන. දැන් අපි සක්කාය දිට්ඨිය ඉගෙන ගත්තා. සාකච්ඡා කළා. ඊට කලින් ගොඩාක් දේ කතා කරලා ඇති ඕන තරම් දන්නේ නැති. අපි ඉතින් මේ වැඩපිළිවෙල මෙතන මේ කරන සාකච්ඡා වැඩපිළිවෙලට අපි අලුතෙන්ම අරන් කතා කළා වගේ කතා කළා නේ. සක්කාය දිට්ඨිය. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එක අපි තේරුම් ගත්තා. පංච උපාදානස්කන්ධ පිළිබඳව මම මගේ කියන හැඟීමනේ උතන තියෙන්නේ නේද? මේ ස්කන්ධ කියනකොට මේ රූපේ මමයි නේද? වේදනාව මමයි, සංඥා චේතනා සංඥා සංස්කාර විඥාන මමයි. රූප වන්තං වාත්තාන ආත්මේ රූප සහිතයි, වේදනා සහිතයි, සංඥා සහිතයි, සංස්කාර සහිතයි, විඥාන සහිතයි. ඊළඟට රූපස්මින් වාත්තාන. එතකොට රූපේහි වේදනාවේහි සංඥාවේ සංස්කාරයේ ආත්මය තියෙනවා. එහෙම නැත්නම් ආත්මේහි රූපේ වේදනාව සංඥාව සංස්කාර විඥාන තියෙනවා. ඔය විදිහට හතර ආකාරයකින් බලනවානේ. ඉතින් ඔය හතර ආකාරයක් බුදුහාඳුරෝ පෙන්නකොට අපිට හිතෙනවා මන්නම් කවදාවත් ওই විදිහට හිතලා නැහැ කියලා හිතේවි. ඒවයි ඇතුළතින් සිදුවෙන දේවල්. ඔය 20 ආකාරයෙන් තමයි සක්කාය දිට්ඨියකට පදනම වැටෙන්නේ කියන එක බුදුහාඳුරෝ දේශනා කරා. මන්නම් ඔය විදිහට හිතලා නැහැ කවදාවත් කියලා. රූපේ මමයි කිය. හැබැයි ඉබේම හිතාගෙන මම රූපේ කියලා ඉබේම හිතාගෙන ඉන්නේ. ඒක නිකන් ඉබේම තීන්දුව වෙලා. මේ ඉබේම තීන්දුව කරගත්ත පැති හතරයි තියෙන. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන. දැන් කවුරු හරි ගැහුවොත් එහෙම මට ගැහුවා කියලානේ කියන්නේ නේද? කාට හරි ගැහුවොත් කියන මං ගැහුවා මිනිහට කියලානේ කියන්නේ. මම මට ඕක තමයි දෙන්නේ එක්ක. ඉතින් ඔන්න ඔය ක්‍රියාකාරීත්වය හේතුඵල වශයෙන් සකස් වෙන හැටි තමයි අපි පෞගී ටිකේම කතා කළේ නේ. එතකොට යම්කිසි කෙනෙක් දැන් මමත් මේ හේතුඵල වශයෙන් මේවා පිබිදෙනවයි කියනකොට ධර්මයේ පිබිදෙන්නේ අපිට ඒ හේතුඵල සපස් වෙන කොටයි. දැන් අපි කියමු අපි නිදර්ශනයකට අපි දැන් ආනාපාන සති භාවනාව වඩන්නලා යනවා කියලා. දැන් අපි කය පහසෙන් තබාගෙන ඔන්න අපි සූදානම් වුණා ආනාපාන සතිය වඩන්න. ඉතින් ක්‍රමානුකූලව අපේ සිත සියලු අරමුණු වලින් නිදහස් කරගෙන හිංසරේ අවසානයේ අපි ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරගෙන ඉන්නවා. දැන් ඉතින් ඔහම ඉන්නකොට දැන් අපිට හිතෙන දැන් ඉක්මනට සමාධිය වෙන්න ඕන. ඉක්මනට සමාධිය වෙන්න ඕන කියලා හිතුවොත් එහෙනම් මොකෝ වෙන්නේ? වෙන්නෙම නැහැ. මොකද අද නිවාඩු දවසක් කවුරුවත් ඇත්තෙත් නැහැ. හොඳ සමාධියක් වඩන්න අද. හොඳට ලෑස්ති වෙලා දැන් ඉතින් ඉක්මනට මේක වෙන්න ඕන කියලා. දැන් ඒක ගැන හිතනවා විතරයි. සමාධි වෙන්නේ නැහැ. නමුත් සමාධිය කියන එක ස්වභාවයෙන් ඊට අවශ්‍ය ප්‍රත්‍ය සම්පාදනය වෙනකොට පිබිදෙන ස්වභාවයක්. පිබිදෙනකොටම අන්න හරි ගියා කිව්ව ගමන් ආයෙත් පල්ලයට අන්න හරි ගියා කියලා සෞත් උනානේ. දැන් හිතන රකුණා වැඩි ආය.
එන්නෙම නෑ. දැන් ඉතින් එන්නෙම නෑ. ඒ කියන්නේ මේවා කෙනෙකුගේ මේ සංසාර ප්‍රවාහ දැන් අපි කතා කරන්නේ පටිච්චසමුප්පාදය ගැන. මමත්වයේ පැන නැංගේ වේදනාවෙන් නේද? වේදනාවෙන් තණ්හාවට යනකොට යං වේදේති කියලා වේදේති කියන තැන ඉන්නේ කරතුරු උනේ නේද? භාවකාරකේ කරතුරුකාරකේට ගියේ. එහෙනම් එතන ඉඳන් අපි ඊට පස්සේ මමත්වයකුත් එක්ක කෙලස් බර වෙච්ච හේතුඵල ක්‍රියාකාරීත්වයක් තමයි. භවයටමයි ඇදුනේ. නැති දේවල් මැවුනා ඊට පස්සේ ඒවට ආසා කළා. ඉතින් මොනව කරන්නද? දැන් මේ නැති දේවල් මවාගෙන ඒකට තියෙන ආසාව අයින් කරගෙන දැන් මැවෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා නෙවෙයි වැඩ කරන්න යන්නේ. ඒක කරගන්න හරි අමාරුයි. මොකද මැවෙන්න ඕන. Tamanට ගෞරවයක් ඕන කරනවා. Tamanට නිකන් මට නිවන් දකින්න ඕන. අපේ ආනන්ද හාමුදුරන් වහන්සේත් හෙට මොකද්ද මේ සංගායනාවෙහි ධම්ම භාණ්ඩාගාරික හැටියට සංගායනාවට වාඩි වෙන්න තියෙනවා නේද? සෝතාපන්න භික්ෂුවක් හැටියට විතරක් මේක තැනට යන්නේක සුදුසු නෑ නේද? ඉතින් ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? දැඩි ප්‍රයත්නයක් දරුවා රාත්‍රී කාලේ. දැන් හාමුදුරුවෝත් කියනවා හෙට සංගායනාව නිකම්ම හරි නෑනේ ක්වොලිෆයිඩ් වෙලාම යන්න කියලා. නේද? ඉතින් උන්වහන්සේත් මහන්සි වුණා. උන්වහන්සේ සද්ධර්මයේ දන්නවා හොඳට. ධර්මයේ හැම පැතිකඩක්ම දන්නවා. ඒ වුණාට අර අවශ්‍යතාව පිළිබඳ අදහස ඉදිරියට වැඩියෙන් ආපු නිසා එළි වෙන්න යාමේ වෙනතුරුත් හරි ගියේ. පස්චිම යාමේ වෙනතුරුත් උන්වහන්සේට ඒක හරි ගියේ නෑ. විවේක ගන්න ඕනේ කියලා හිතලා පොඩ්ඩක් ඇලවෙනකොට හතර ඉරියව්වටම නැති මොහොතක උන්වහන්සේගේ හිත මොකද අවශ්‍ය විමුක්ති පරිපාචනීය ධර්ම වැඩිලමයි තිබුණේ උන්වහන්සේට. නමුත් ඒකට අර මමත්වයේ බාධකයක් වුණා නේද? ඒ නිසා මොකද වුනේ? ඒක නතර වෙලා. මොකද? ඔව් නැත්තම් ඒකයි උනේ. තනක් ඊට පස්සේ උන්වහන්සේ දැන් විවේක ගැනීමේදී අර ප්‍රයත්නයට හිත යොමු කිරීම ලිහිල් වෙලා පොඩ්ඩක් විවේක ගන්න ඕනේ. එතකොට තමයි උන්වහන්සේගේ සිත මේ අරහත් ඵලාවබෝධයට ඵල සමාපත්තියට නැගුණා. ඔක්කොම විමුක්ති පරිපාචනීය ධර්ම හොඳටම තියෙනවා. පුංචි බාධකයක් හිටලා තියෙනවා. ඒ බාධකේ ඉවර වෙනකන් මුකුත් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට මමත්වයේ වැරදි කියන එක උන්වහන්සේ නොදන්නව නෙමෙයි. නමුත් උන්වහන්සේට තියෙනවා දැන් හාමුදුරුවෝත් කියනවනේ හෙට සංගායනාව කොහොමද? ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිත අවබෝධයටපත් වුණා. දැන් ඕක ගැන අපි කතා කරමුකෝ මෙහෙම. දැන් අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙනවා ඒ වගේම තව සිද්ධියක්. කවුද? අනුරුද්ධ හාමුදුරුවෝ. දැන් මේ කතා කරන්නේ ඒ තරම් ඈතට ගිය ඒවා ගැන නෙමෙයි. මේ කට්ටියට ඒවා ඕන නැති බව මම දන්නවා. මට ඒක හිතෙනවා. නමුත් මේ මමත්වයේ කොච්චර හරස් වෙනවද කියන එක තේරුම් ගන්නයි මේ කියන්නේ. ඉතින් සරියුත් කවුද මේ අනුරුද්ධ හාමුදුරුවෝ තාම රහත් වෙලා හිටියේ නෑ. අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ ඉතින් බුදුහාමුදුරන් වහන්සේගේ මේ තාත්තගේ සහෝදරයෙකුගේ පුතෙක්නේ. අමිතෝදන රජුරුවන්ගේ පුතා. මේ මහා නාම සාක්‍යයගේ මල්ලිනේ. අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ.
ඉතින් දැන් උන්වහන්සේ හොඳට භාවනා කරනවා. දැන් හොඳ සමාධියක් තියෙනවා. හොඳ මේ දිබ්බ චක්කු ඥානය තියෙන උන්වහන්සේට දැන්. හොඳ සමාධියක් තියෙනවා. හැබැයි හිත ආශ්‍රවයන්ගෙන් නම් මිදෙන්නේ නැහැ තාම. දැන් ඉතින් උන්වහන්සේ මේ ගැන කනගාටු වෙනවා. මොකද දැන් මේකට කරන්නේ? හරි. සාරිපුත්ත මහරහතන් වහන්සේ හම්බෙලා මම මේ ගැන කතා කරන්න ඕන. ඕන් සරියුත් මහරහතන් වහන්සේ හම්බුණා. හම්බෙලා උන්වහන්සේ ඉදිරියේදී මෙන්න මෙහෙම සඳහන් කරනවා ස්වාමීනි මගේ මේ සහස්සදා ලෝක ධාතුවම මට විවෘතයි. ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය. සහස්සදා ලෝක ධාතුව මට විවෘතයි. මගේ සමාධිය හරිම ඉහළයි. සමාධිය. බොහොම නොසැලෙන සමාධියක මට ඉන්න පුළුවන්. ඒත් ස්වාමීනි මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැහනේ. හරිද? මේ කාරණේ දන්නව නේද මීට කලින්? දන්නවනේ? දන්නේ නැද්ද? එහෙම කිව්වා. දන්න අයත් ඉන්නවා, දන්නේ නැති අයත් ඒක හරිය. එහෙම කිව්වෙන් පස්සේ සරියුත් හාමුදුරන්ට තේරුණා ලෙඩේ මෙතනමයි තියෙන්නේ කියලා. ඔතනම තමයි ලෙඩේ තියෙන්නේ කියලා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මොකද කළේ? සහස්සදා ලෝක ධාතුව මට විවෘතයි කියන තැන ඇත්තේ මානයයි කියලා කිව්වා. මානේ ඉස්සරහට ඇවිදින් තියෙනවා. මගේ හිත සමාහිතේ ඊටාම හොඳ සමාහිතයක් මට තියෙන්නේ කියලා කියනකොට ඔබට තියෙන්නේ උද්ධච්චය කියලා. සමාධියට විරුද්ධ මේක නෙගිව්වේ නේ. එතකොට මේ ලෝක උද්ධච්චයක් නේ හරි සියුම් උද්ධච්චයක් තියෙන්නේ. ඊට පස්සේ තව මොකන්ද කියේ? මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නෑනේ කියන හැඟීම ඇති තැන ඔබට තියෙන්නේ කුක්කුච්චය කියලා කිව්වා. උද්ධච්චයක් තියෙනවා, කුක්කුච්චයක් තියෙනවා, මානයක් තියෙනවා. ඔය කරුණු තුනම හිතෙන් අතහැර දාලා හිටන් වැඩේ භාවනා කරන්න. හරියයි. දැන් තේරුණානේ නේ? එතකොට ගක් දියුණු වෙලා හිටපු කෙනෙක් නේ. සෝවාන් වෙච්ච කෙනෙකුට තනියම මේ මාර්ගයේ හොයාගෙන යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. දේශනා කරලා තියෙනවා. හැබැයි මගදී හැප්පීන් තියෙනවා. ඒ නිසා කල් යනවා. වෙන්න පුළුවන්. සමහරට කේමක හාමුදුරුවෝ. දැන් ඔය ඔතන මොකද අනිමිත්තංච භාවේහි මානානුසේ මුජ්ජහාකී කියන ඔය රාහුල හාමුදුරන්ට දේශනා කරපු සූත්‍රේ රාහුල සූත්‍රේ චූටි සූත්‍රය සුත්ත නිපාතේ තියෙන. ඒකේ තියෙන්නේ අනිමිත්තේ වඩන්න හොඳට මානානුසය උගුලවා දාන්න කියලා. දැන් මොකක්ද අර කියව කාරණේ? කේමක හාමුදුරුවෝ. දැන් කේමක හාමුදුරන්ටත් තිබුණේ කේමක හාමුදුරුවෝ ඉතින් හැබැයි උන්වහන්සේ දැන් ඉක්මනට රහත් වෙයි කියලා විශේෂ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් දැන් උන්වහන්සේ ලෙඩ වෙලා බොහොම අසාධ්‍යයි. දැන් ඉතින් උන්වහන්සේ වයසයි අසාධ්‍යයි. දැන් ඒ බව දැනගත්ත භික්ෂුන් වහන්සේලා අර දාසක කියන හාමුදුරන්ට කිව්වා ගිහින් හාමුදුරන්ගේ දුක සැප බලාගෙන එන්න කියලා. කොහොමද දැන් කියලා ගිහින් ආපුවම ඉතින් සඳහන් කළේ හරියට ඉතින් වේදනාවයි අමාරුයි. අමාරුව වේදනාව වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ කිය උන්වහන්සේ කියනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගිහින් ඒ බව දැනුම් දෙනවා දාසක හාමුදුරුවෝ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා එහෙනම් මේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික తত্ত্বය අහලා බලන්නයි කියලා. එහෙම ගිහින් කිව්වහම ස්වාමීනි දැන් ඔබ වහන්සේ
මොනවද මේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන මේ උපාදානස්කන්ධය ඉතින් අනිච්චයි දුකයි අනත්තයි මේක ගන්න දෙයක් නැහැ කියන එක නම් මම හොඳට දන්නවා කියලා. ඊට පස්සේ ආපහු ගිහින් ඒක මතක් කළා. ඒ කියන්නේ උන්වහන්සේ රහත් කියලාද ඔය කියන්නේ? කියලා. ඊට පස්සේ ගිහින් ආනවා මේ රහත් කියලා දහන්නේ කියලා. නෑ මම රහත් නෑ. මට මේ පංච උපාදානස්කන්ධ ගැන අනුසහගත අස්මි වාණයක් තියෙනවා. අස්මි මානයක් මම වෙමි කියන මානයක් තියෙනවා මට. ඒක ගිහින් කිව්වම ඉතින් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. හරි ඕව කතා කරලා හරියන්නේ නැහැ නිකන් බෑ. ඔය හැරමිටිය ගන්නකො මෙහාට කියලා හාමුදුරුවෝ ලෙඩ ඇඳෙන්න නැගිටලා හැරමිටියෙන් භික්ෂූන් අතරට වැඩියා. වැඩලා සඳහන් කළා මේ එතකොට භික්ෂුන් වහන්සේලා කණේ ඔබ වහන්සේට මෙහෙම වෙහෙස කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ මේ වගේ දේවල් වල වෙහෙස බලලා හරියන්නේ නැහැ කතා කරන්න ඕන. එතකොට උන්වහන්සේට තිබිලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන ඔන්න උන්වහන්සේ කියනවා දැන් කොහොමද මේ පංච උපාදානස්කන්ධයන්ගේ කිසිම සාරයක් නැහැ කියලා දන්නවලු. ඒත් මේ තාම රහත් නැහැලු. මොකද්ද මේ කතාව කියලා. කොහොමද එතන මොකද්ද ඔබ වහන්සේට තියෙන මානෙ මෙතන තියෙන අනුසහගතෝ අස්මිති මානෝ කියලා. ඒක කොයි වගේද කියනවනම් උපමාවකින් පෙන්නකොට දැන් මලක් අරගත්තාන් පස්සේ මලක් අරගෙන මේ මලේ සුවඳ කොතනද තියෙන්නේ? පෙතිවලද, කෙමියේද, රේණුවලද අරවල මේ නොඑක ඒවා තියෙනවනේ. එහෙම කියන්න බෑනේ. ඉතින් මලේ සුවඳ කියලානේ කියන්න වෙන්නේ. අන්න ඒ වගේ මම වෙමි යන මානය තාම තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ අනාගාමී මට්ටමේ ඉන්නේ. ඉතින් මේ කාරණාව ගැන ධර්මයේ එතන සාකච්ඡාව දිගින් දිගට යනකොට මොකද සිද්ධ වුනේ? ඒක ආපු ස්ථවිර භික්ෂූනුත් රහත් වුණා. කේවක හාමුදුරුවෝත් රහත් වුණා. ඒ සාකච්ඡාවේදී. ඉතින් ඔය විදිහේ දේවල් තමයි ඉතින් මේකේ තියෙනවා මේ යම් අර මමත්වය දැන් මමත්වය තමයි එතන ඉතුරු වෙලා තියෙන්නේ. අනුසහගත අස්මි මානය. ඒ කියන්නේ දැන් මාන උද්දච්ච අවිජ්ජා කියලා තියෙනවනේ. දැන් මේ මානය ඉස්සරහට එන එක තමයි දැන් ඔය සමහරු කියනවා කියන මම දන්නේ ඉතින් මේ අපි නම් හරි සෝවාන් එහෙම කියනවනේ. අනිත් අය වගේ නෙවෙයි අපි කියලා කියනවනේ. මම දන්නේ නැහැ ඒක. එහෙම වෙන්න එහෙම මාන්නයකින් එන්න විදිහක් නැහැ එහෙම එකක්. දැන් ඒක හේතුඵල වශයෙන් තමයි මේවා පිබිදෙන්නේ. මමත් දැන් භාවනා කරද්දී වුණත් භාවනාවන් සාර්ථක වෙන්න මේ අර මමත්වයේ ඉදිරියට ගන්න ගතිය අඩු වෙන්න ඕන නේද? හැබැයි මට තමයි මේ වැඩේ පටන් ගන්න වෙන්නේ ඒකත් අමතක කරන්න ඕනේ. මේක මහා පරස්පර අවස්ථාවක් තමයි. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. තමන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි කියලා. නේද? විඥෝ පුරුෂයන් විසින් ප්‍රත්‍යාත්ම වශයෙන් මේක දැනගන්නයි කියලා. ප්‍රත්‍යාත්ම වශයෙන් දැනගන්නවා කියලා කියන එක අදහස් කරන්නේ මා උදෙසා මම දැනගන්නවා. විමලහාරු උදෙසා විමලහාරු දැනගන්නවා. ආනන්ද හාමුදුරුවෝ උදෙසා ආනන්ද හාමුදුරුවෝ දැනගන්නවා. ධම්මානන්ද හාමුදුරුවෝ උදෙසා ධම්මානන්ද හාමුදුරුවෝ දැනගන්නවා. මේ මහත්යලා නෝන මහත්යලා තම තමන් උදෙසා දැනගන්නවා. පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ ඒකනේ. දැන් අපි හැමදාම දහම් වදිනකොට ওই වාක්‍ය කියවෙනව නේද? ඒකයි තියෙනවා. පති අත්තම් පච්චත්තම් එහෙමයි ඒක තියෙන්නේ වචන. එතකොට ඒ තමක් මේක කරන්න ඕන කතාව ඇත්ත. දැන් තමන් මේක කරන්න ඕන වුණාට මේකේ තියෙන මෙහෙම දෙයක්. අපි මමත්වය තීව්‍ර කරලා ඒක ඉස්සරහට දානවා වෙනුවට ප්‍රඥාව ඉස්සරහට දාන්න තමන් දැනගන්න ඕන. ප්‍රඥාව ඉස්සරහට දාන. දැන් ඒ හින්දා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ඉස්සරහට එන්නේ හින්දා තමයි.
ප්‍රඥාව දාන්න තියෙනවා. දැන් හරි. දැන් ඕක කියන්න වෙනවා නැත්නම් බෑනේ. එක එක ඒවා තියෙනවා මේ වෙලාවට මේ කඩදාසි ටික අරන් ආපු එක ලොකු දෙයක්. සූර්යස්ස බික්කවේ උදයතෝ ඒතම් පුබ්බ නිමිත්තං ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණක් ගන්න. දවස උදා වෙනකොට නේ සූර්යයා උදා වෙන්න ආසන්න වෙනකොට පෙර නිමිත්තක් තියෙනවා. මොකද්ද? අරුණාලෝකය නේද? ඒව මේවකෝ භික්කවේ කුසලානං ධම්මානං ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං සම්මා දිට්ඨි. පාණ්ඩක ශෝක්නේ අපි මේ දවස් 5-6 කතා කරන්නේම සම්මා දිට්ඨිය තමයි නිරවුල් කරගත්තේ. ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං සම්මා දිට්ඨි. අන්න අරුණ දවසේ ආරම්භයට පෙර නිමිත්ත වන්නාසේ කුසල ධර්මයන් පිනිස පෙර නිමිත්ත වන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිස බික්කවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා දිට්ඨිය ඇති තැනැත්තහුට මහණෙනි නිවැරදි කල්පනය බිහිවේ ප්‍රභව වේ පිබිදේ. පහෝති කියන එකේ තියෙන පොහෝනේ කියලා තමයි තේරුම දීලා තියෙන්නේ. හැකිවේ කියන එක නේක තේරුම නේද? සම්මා සංකප්පස සම්මා වාචා පහෝති. සම්‍යක් සංකල්පනේ ඇත්තට සම්මා වචනය පිබිදෙනවා. සම්මා වාචස සම්මා කම්මන්තෝ පහෝති. නිවැරදි වචනය ඇත්තට නිවැරදි ක්‍රියාව පිබිදෙනවා. සම්මා කම්මන්තස සම්මා ආජීවෝ පහෝති. නිවැරදි ක්‍රියාව ඇත්තහොට නිවැරදි ආජීවය පුබුදිනවා. සම්මා ආජීවස සම්මා වායාමෝ පහෝති. නිවැරදි ආජීවය ඇති තැනැත්තාට නිවැරදි උත්සාහය පුබුදිනවා. සම්මා ආජීවස සම්මා වායාමෝ සම්මා වායාමස සම්මා සති පහෝති. නිවැරදි වායම ඇති තැනැත්තාට නිවැරදි සිහිය ඇති වෙනවා. නිවැරදි සිහිය ඇත්තහොට සම්මා සමාධි පහෝති. සම්මා සමාධිය පිබිදෙනවා. තව තියෙනවා දෙකක් ඒක තියෙනවා තව දෙකක් ඒක දැන් කිව්වේ නෑ. දැන් අපිට පුළුවන් මේ ප්‍රඥාව ඉදිරියට අරගෙන අපේ සිත සමාධි නිමිත්ත කරමුණු එක කරගන්න මේක එන්න ඕන. දැන් අපිට කාම ලෝකයේ අතහරින්න උවමනයි කියන සම්මා දිට්ඨිය තියෙනවා. මේ කාම ලෝකයේ දේවල් කියලා කියන්නේ ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, ශෝක ධර්මයි, පරිදේව ධර්මයි. වෙන නම් මොනවත්ක්වත්ම නෙමෙයි කියන එක ගැන දැන් දන්නවා. දැන් සම්මා දිට්ඨිය දැන් අර පරිවිමර්ශන සූත්‍රය කතා කරන්න බැරි වුණා. ඒකේ තියෙනවා නිසක වෙන්නේ කියලාම කියලා තියෙනවා. පස්සේ ඒකත් කොහොම හරි කියමු නේද වෙලාවක. මේ හැබැයි කට්ටියට බෙදාගත්ත එකක් නෑ. මං ගාව කොහේ හරි සූත්‍රේ තියෙනවා මම ඔයාලා කියන්න. පරිවිමර්ශන සූත්‍රෙත් හරි හොඳ සූත්‍රයක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි